අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි දේශනාවලියේ තුන්වෙනි දේශනාව වශයෙන් අද නම් කරනවා. සීලමු දෙනා ඒ සඳහා tempත් වෙමු සාදුකාරයක් පවතුමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තීන මිද්ධ පරියුට්ඨිතෝ නුඛෝ බහුලං විරාමි විගත තීන මිද්දෝ නුඛෝ බහුලං විරාමි තීති. ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සචිත්ත සූත්‍රයේලා කෙනෙකුට ලබාගත යුතුයයි බුදුහාමුදුරෝ නම් කරන මේ පරචිත්ත පරියාය ඥානෙ නැත්නම් පරචිත්ත විඥාන ඥානය ලබා ගන්න ක්‍රමයක් විශේෂයෙන් භාවනා කරන අයට එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් භාවනා සාර්ථක වෙන අයට අංක වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් කෙනෙකුට එක පැත්තකින් හිතන්න පුළුවන් මේ භාවනා කරනකොට අනික් කෙනාගේ හද ගැස්ම අනික් කෙනාගේ හැඟුම අනික් කෙනාගේ මානසික තත්ත්වය වැටහෙන ගතියක් ඒක භාවනාවේ ප්‍රතිඵලයක්. දෙක එimhe වැටහෙනකොට දැන් මේ භාවනාව වැඩෙනවා කියන එකට තමන්ගේ භාවනාව දියුණු වෙනවා කියන එකට සුබ ලක්ෂණ. ඉතින් මේ දෙකම එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. යම් කිසි කෙනෙක්ගේ භාවනාව කියන එක වැඩෙනවා නම් එයා ලෝකයට සුබදායක, සුවදායක සමාජයක කට්ටිය අතර ඉතින් සුපර් ග්ලූ කියලා කියන්නේ. හොඳම බන්ධනයක්, හොඳම බැඳුමක් ඇති කරන. ඉතින් භාවනා වැඩ කරන්නේ නැත්නම් පෘ탁 කියලා කියනවා. පෘ탁ජනය කියලා කියන්නේ අන්න ඒකයි. එයා වෙන් වෙන්න බෑ බලන්න. මම වෙනස්. මම ආර්යා වගේ නෑ. මම මෙහෙමයි. මගෙත් එක්ක ඔය සෙල්ලම් බෑ. ඒ අනම්මනම් කතාවල් ඔක්කොම එන්නේ භාවනා නොකරන අය සඳහා. හැබැයි ඉතින් භාවනා ලෝකේ බලනකොට ඒකෙත් ඉන්නවා පෘ탁 කට්ටිය. කොච්චර කෙරුවක්වත් හරියන්නේ නැහැ. යාට ඒ දේම එහෙමම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අවුල් ඇති කරගන්න. කිසිම භාවනා නොකරන පුදුමාකාර සත්පුරුෂයෝ ලෝකේ ඉන්නවා. කිසිම බුද්ධ ආගමක්වත් නැතුව ඕන කෙනෙකුට ඒ එළියට ගිහිල්ලා උදව් උපකාර කරනවා. ඉතින් මේ දෙක අතර ක්‍රමික වර්ධනයක් ඇති කරගන්න මේ දෙක අතර කියලා හිතලා බලලා මේක වර්ධනය කරගන්න ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ මේ දස පියවරකින් පෙන්ලා දෙන්නේ. ඒ නිසා මේක දසක නිපාතේ සඳහන් වෙනවා. ඒක බුදුරජාණන්සේ දකින්නේ මේ මම මේ කියන්න හදන කාරණා ටික උඹ ළඟ තියෙනවා නම් හැඩ වෙන්න කැමැති, ලස්සන වෙන්න කැමැති, තරුණ වයසේ කියන්නේ වර්ණ දශකේ ඉන්න කෙනෙක් තමන්ගේ මූණේ දැලි ටිකක් ගෑවිලා තියෙනවා දැක්කොත් තමන්ගේ මූණේ මොන හරි මඩ තැවරිලා දූවිලි තැවරිලා තිබුණොත් එයා කොච්චර ඉක්මනට ඒක පිහලා කණ්ණාඩියෙන් බලලා ඒක පිරිසුදු කර ගන්නවද ගමනක් යන්න ඉස්සෙල්ලා අන්නේ වගේ භාවනා කරන කෙනා මේ පල්ලෙහා තියෙන කරුණු තියෙනවා නම් ඒව අයින් කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. කටයුතු කරන ක්‍රම තුනක් තියෙනවා අපේ ශාසනයේ සීලමේ වශයෙන් භාවනා සමාධි භාවනා වශයෙන් විපස්සනා භාවනා වශයෙන්. ඒකට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා කියනවා. ඒකට සමහර වෙලාවට සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය කියලාත් කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ දැන හෝ නොදැන අපි මේ යන්නේ මේ පාරේ ඉනිමග දිගේ. ඉතින් අපිට තේරෙන්න ඕනේ අපි දවසින් දවස මේ වගේ විශේෂයෙන්ම නේවාසිකව භාවනා කරනෝ නැත්නම් සිවුරක් දාගෙන අපි භික්ෂුණී පැත්තෙන් එහෙම නැත්නම් ගිහිගේ අතර පැත්තේ යනකොට මේව වැඩෙනවද කියලා බලා ගන්න ඕනේ. ඒක මේ කවුරුත් අපිට කියලා දෙනවා නම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. හැම සත්පුරුෂයාම මේ අනුන්ගේවා එහෙම කියලා දෙන්න කැමති නැහැ. ඒ නිසා Taman ළඟ තියෙන්න ඕනේ මා තුල වගේ සචිත්ත පරියාය
පරචිත්ත පරියායක් තියෙනවා කියලා මේ මෛත්‍රික භාවනා කරන කට්ටිය වඩා තේරුම් ගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන්. ඇයි ඒගොල්ලෝ එහෙම හැසිරෙන්නේ කියලා. ඇයි ඒගොල්ලෝ එහෙම භාවනාවේ වැඩ කරන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මේකට අපි සාමය කියලා කියන්නේ. මේකට සමජීවිකතාවය කියලාත් කියනවා. අපි ළඟ පිරුණු සතර සංගරාවතින් රට සිව්දිග සැරසේවා කියලා තමයි කිව්වේ. අපේ ශ්‍රී ලංකාවේ ඉස්සර පුදුම විදියට මේ සතර සංග්‍රහ වස්තු තිබුණා. අත්චරියාව, සමජීවිකතාවය, ප්‍රිය වචනය. ඉතින් ඒක නිසා ලෝකෙම වැඩියෙන්ම ආගන්තුක සත්කාරයේ තියෙන රට වශයෙන් අපි තමයි කීර්ති නාමය දීලා තියෙන්නේ. ඒක නිසා උදාහරණයක් වශයෙන් කියනවනම් එයා ලංකාව වැඩ කරන කවුරු හරි සේවකයෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා කටාර් එයාර්වේස් වල ඩුබායි වල. මොකද ඒගොල්ලෝ ඒක නෑ ඒගොල්ලෝ ගාව. ඒගොල්ලෝ පිටායි දිහා බලන්නේ හතුරෙක් විදියට. ලංකාවේ වැඩ කරපු කෙනෙකුට බොහොම ලේසියට පුළුවන් ලංකාවේ පුහුණුවක් ලැබිලා තියෙනවා නම් ගිහිල්ලා බලන ගොඩාක් වැඩ කරන්නේ අපේ කට්ටිය. මොකද අපේ මිනිස්සු තව කෙනෙක් දිහා බලන්නේ hina වෙලා. අර මිනිස්සු ළඟට එනකොටම දකින්නේ ඔන්න එනවා මේ බුද්ධ ආගම් පතුරවන්න එනවා කුණු කාවන්න එනවා අපිට ඕනේ නෑ අපේ එක මෙච්චරයි ඉන් එහාට බෑ කියන කතාව. ඒ නිසා අපිට මොනවාක්වත් අලුතෙන් උපයන්න ඕනේ අපේ මුතුන් මිත්තන් උපේලා තියෙනවා මේ සතර සංග්‍රහ වස්තු. ඉතින් ඒක අපි පාවා දෙනවා අද දින මේ අධ්‍යාපන ක්‍රමය නිසා. අද තියෙන මේ යුද මේ නැත්තම් හමුදාමත් නෙවෙයි නීති සංග්‍රහය නිසා. අද තියෙන ප්‍රවෘත්ති නිසා. අද තියෙන මේ රුපියල් නිසා. අද තියෙන දේශපාලන ක්‍රමේ නිසා අපි එකිනෙකාට මුණ බලා ගන්න බැරි නිකම් මුර්ග සංවැසතර දෙමිච්ච එකිනෙකා කහ කොටා වැටිච්ච જાතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මුළු ජපානයේටම බෝම්බ ගහලා විනාශ කෙරුවට පස්සේ ජපානයේ නැගිට්ටේ අලු ගොඩක් මැදිය. ඒගොල්ලෝ කිව්වේ 5 දිනක් ඇතුළට නැමුණොත් රට හදන්න පුළුවන්. 5 දිනක්වත් නෑ අපේ. ඒක පවුලක් ගත්තත් අම්මලා තාත්තලා අතර ගැටුම්. දෙමාපිය දරුවන් අතර ගැටුම්. පන්ති කාමරවල ගැටුම්. 5 දිනක්වත් නෑ. අනගාരിക ධර්මපාලතුමා ඉච්ඡර වේදම් කළ බූදල් විනාශ සාසනට යොදලා ඉන්දියාවට ගිහිලා කිව්වේ මට 5 දිනක් හිටියනම් මම මේ රට කොට ගන්නවා. මගේ අලු ටිකවත් ලංකාවට ගෙනියන්න එපා. ඕකේ ඉන්නේ පාහර జాතියක් කියලා. ලංකාවට මගේ අලු ටිකවත් ගෙනියන්න එපයි කිව්වා. ලංකාවෙන් පිට ලාංකිකයෙක්ගේ පිළිරුවක් තියෙන අනගාരിക ධර්මපාලතුමාගේ විතරයි. ඒ තරම්ම විශාල දෙයක් කරා බෞද්ධය වෙනුවෙන් බුද්ධ ගාය වෙනුවෙන්. නමුත් අලු ටිකවත් ගෙනියන්න එපයි කිව්වා. ඉතින් අපි බලන්නේ එහෙම තියේදී අපි අඩු ගානේ 5 දිනක් හදා ගන්න පුළුවන්ද කියලා. මේ කියන මේ පරචිත්ත පරියාය ඥානයේ තියෙන කවුරු හරි මොකක් කරදරයක් වෙච්චාම මේක බලපන්. ඒකට ආය වෙනම ඩිප්ලෝමා එකක් ගන්න යුනිවර්සිටි යන්න ඕනේ නැහැ. මේ අපි කරන භාවනාවයි. ඉතින් ඒකට අපි ඊයේ පෙරේදා කතා කරේ සර්වචනාංශේ පෙන්නපු පෙළ අනුව පළවෙනියෙන්ම අභිජ්ජාව. ඒ කියන්නේ අපේ හිතේ දැඩි ලෝභයක් නිසා මෙච්චර ලස්සන මූල කර්මස්ථානයේ අතහැරලා යනවද? ඉතින් පුදුම ලෝභයක් නිසා අපි සක්මන් කරගෙන ඉන්නකොට ඉබේම හිත දන්නේම නැතුව පැනලා යනවද? ඕක මේ ਸਰබලදාරි දෙයියන් වහන්සේට දොස් කියන්න බෑනේ. ඕකට මේ අල්ලපුගෙද මං හුණියන් කෙරුවයි කියලා කියන්න බෑනේ. මේ මට ඇවිද ගන්න බැරි පොළොව ඇදේ හින්දා කියලා කියන්නත් බෑනේ. නමුත් බලන්න මොකද වෙන්නේ කියලා. ඒ කෙනා දැනගන්න ඕනේ මේ විදියට පොළොව මට්ටම් කරලා දීලා වැලි එලලා වංගු නැතුව මේ පාර හදලා තියේදී අතේ පයේ බරක් ගන්න නැතුව මේකේ ඇවිදින්න බැරි නම් උඹට උඹේ හිත තේරුම් ගන්නත් බෑ උඹට අනුන්ගේ හිත තේරුම් ගන්නත් බෑ උඹ වැස්සට බණී කැස්සට බණී මැස්සන්ට බැන ඉඳී කොයි වෙලාවක හරි අපිට තේරෙනවා නම් ඊට වැඩිය පීවර දෙකක් තියා ගන්න පුළුවන් වුණා තප්පර දෙකක් ඉන්න පුළුවන් වුණා විනාඩි දෙකක් ඉන්න පුළුවන් වුණා කියලා අපිට හිතා ගන්න පුළුවන් පරචිත්ත පරියාය ඥාන පස්සේ එයි නැත් අඩු ගානේ දැන් මන් දන්නවා හිත පිට ගියොත් ආපහු ගන්න හැටි ඒ මොකද පිට ගියොත් ඒක රජස් සහිතයි කෙලෙස් සහිතයි නන්නතරයි ඇතුළට આવොත් අශෝකං විරජං khemං ඇතුළට આવොත් සක්මන්ට ගත්තොත් ඒකේ ශෝක කරන්න ඕනෙත් නැහැ රජස්නොත් නැහැ ඒක තමයි ക്ഷേම භූමිය ඒක නිකම්ම හම්බෙච්ච එක ඒකට හිත ගන්න හැටි දැනගන්නවා නම් ඉස්සල්ලාම වෙන්නේ සකචිත්ත පරියාය ඥානය හම්බෙයි පරචිත්ත නෙවෙයි එහෙම දෙයක් වෙච්චාම පිට ගියාම ගන්නෙ කොහොමද බල්ලා
අල්ලපු ගෙදෙට්ට ගියාම ඌ ඉංජු ඉංජු කියලා ගෙන්න ගන්නේ කොහොමද? ඒකට ඉතින් අය ඩිග්‍රී ගන්නවක්වත් පිටරටෙන් ආපු විශේෂඥයෝ අපිට උගන්වන්න ඕනේ නෑනේ. කොල්ලගෙට ගියාමත් එකයි බල්ලගෙට ගියාමත් එකයි අප ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවානේ. ඉතින් ඒව ගැන අපි හයියෙන් කතා කරාට හිත පිට ගියාම ගෙන්න ගත්ත ක්‍රමේ දන්නේ නැත්නම් ඒක තනි කර ගුරුන්වංශික වැරද්ද කියලා ගුරුවේ පණ්ඩිත් ස්වාමීන් කියනවා. මේ භාවනා කරන ඔක්කොමලා කැමති පරචිත්ත විඥාන ඥානවත් කැමති සකචිත්ත විඥාන ඥානවත් කැමති සතියරත් කැමති. නමුත් යනවාමයි එහෙම යද්දි ආපහු ගේන හැටි මේ අවිද්‍යාව නිසා පරියංකේ ඉන්නකොට මම මේ ආස්වාද ප්‍රසආසයේ බලනික බොහොම උදාසීන අරමුණක් නැවත නැවතත් එන අරමුණක්. අන්නේ අරමුණට මේ නන්නත්තර වෙච්ච හිත ආපහු ගන්න දන්නවනම් සක්විති. ඔයින් එහාට මේ ත්‍රිපිටකය දැනගන්නවක්වත් මේ පැවිදි වෙලා උපසම්පදා වෙලා අරණ්‍යගත වෙන්නවක්වත් එනතේ අම්මයි අප්පච්චි දෙන බුද්ධ ආගමේ ඉන්නවක්වත් උපෙන්න ධාතිකේ බුද්ධ ආගම වෙන්නවත් ඕන කමක් නැහැ. ඒ ඔක්කොම තිබුණත් මේක දන්නේ නැත්නම් අපි කියනවා තිරිසන් කියලා. අපි කියනවා මේ මුර්ග හිතක් තියෙන කියලා, උර්ග හිතක් කියලා. ඒක රෙප්ටිලියන් මයින්ඩ් කියලා කියනවා. ඒකට කියන්නේ ෂේප් ෂිෆ්ටිං මයින්ඩ් එකක් තියෙන. අපිට ගන්න පුළුවන් නම් අරමුණට අභිජ්ජාව නැත්තම් ඊගාවට තියෙන්නේ මේ බුදුජානනාංශයේ පෙන්න විදියට ව්‍යාපාදේ. ඒ කකුලේ පයේ තිබ්බට ඒකට ආසාවක් එන්නේ නැහැ. ඒ වෙනුවට මියුසික් එකක් අහන්න කැමතියි. ඒ වෙනුවට හිත ඉන්න කැමතියි. ඒ වෙනුවට කකුලේ එන වෙන වේදනාවක් බලන්න කැමතියි. ඒකෙන් කියන්නේ වෙන අරමුණකට හිත යනවයි කියලා මේ gedara ගෑනිට අකමැත්ත තමයි. බැඳගත්ත ගෑනිට කැමති නැහැ. ඉතින් ඒකට මිනිහා පිට යනවා. ඉතින් ගෑණි දැනගන්න ඕනේ මිනිහත් දැනගන්න ඕනේ ගෑණි පිට යනවා මං කියන්නේ. මේ නිදර්ශනෙට හරි කැමැති කට්ටිය එකයි මම ඔය ඇදලා ගන්න මම ගෑණියක් ගත්ත මිනිහෙක් ඉඳ නෙවෙයි. මට අත්දැකීම් නැහැ. ඒ වගේ මට ගෑනු එහෙම බලමුටි ඔලිය නමන්න ඇවිල්ලත් නැහැ. නමුත් මම කියන්නේ මේක විතරයි තේරෙන්නේ කට්ටියට. එහෙම නැතුව කිව්වහම හිත පිට ගිය හිත නැවත ගන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන මේ තමන්ගේ හිත හඳුනා ගන්න ගතියක්, අනුන්ගේ හිත හඳුනා ගන්න ගතියක් මේ හිත පිට යන්නේ අත් එක්ක සම්බන්ධයි කියලා. ඒක නොවිය යුත්තක්. ඒක මේ සීලේ දෝෂයක්. ඒක මේ බුදුහාමරගේ බණේ දෝෂයක් කියලා තමයි අපි හිතන්නේ. මේක බණම තමයි, මේක සීලෙම තමයි, මේක ධර්මෙම තමයි. මේ තුල පිට යන හිත අභ්‍යාපාදේ නිසත් පිට යනවා. ඉතින් ඒකට නිකන් හිතවදින්න කියනවා මුළු ලෝකේ තියෙන ඔක්කොම ලෙඩවලට එකම හේතුව ව්‍යාපාද. අපේ තියෙන කායික මානසික සියලු ලෙඩවලට මානසික ලෙඩවලට නම් 100%ක්ම ව්‍යාපාද. ඒක බයිටරි මානසික විද්‍යාව පිළිගන්න. අපිට ඔය මානසික රෝගේ එන්නේ මේ ඔළුවේ අප්සෙට් එක. අපි කියනවා මේ කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලයි කියලා. අපි කොණ්ඩේ ක්‍රේල් කරන සෑහෙන වේදම් කරනවා. මගේ පොඩි කාලේ තිබුණ මේ කොණ්ඩේට මට පොකුට කියලා නම දාලා තිබ්බේ. එතන ඉබේම කොණ්ඩේ ක්‍රේල් වෙලා තියෙනවා. මේක වෙලා තියෙන කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. අද ඉන්න 150කට වැඩි පිරිසක් ගුරු උපදේශක ගුරුවරුන්ගේ 85ක් ඔළුව ක්‍රේල් වෙච්ච කට්ටිය. පාර්ලිමේන්තුවේ වැළුවොත් තමයි දැන් ඊටත් වැඩි ඇති ගන්න. ද්වේෂේ. ඒකට කියන්නේ අස්ථාන කෝපේ. ආයුර්වේද ඕන දන්න කෙනෙක්ගෙන් අහන්න කායික මානසික රෝග වලට හේතුව අස්ථාන කෝපේ. අපි හිතන මේ අස්ථාන කෝපේ ඥානයක් කියලා හිතනවා. අධ්‍යාපනයේ වැඩි වෙන්න අධ්‍යාපන මේ අස්ථාන කෝප වැඩි වෙනවා. අසහන වැඩි වෙනවා. කෙනෙකුට තව කෙනෙකුට එක්ක සුහදව හදා බෙදා ගන්න හැටි සුහදව සමජීවිකතාවය පවත්වා ගන්න බෑ. නහයෙන් තමයි අනික් පට්ටිය දිහා බලන්නේ. ඇද්දකින් බලන්නේ නැහැ. මට තම්බිලා තියෙන අය වගේ උගත්තුත් එක්ක ඉන්න ඉතින් මම දැකලා තියෙනවා. අද කතා කරන්න හදන්නේ යම් හේයකින් මේ අවිද්‍යා ව්‍යාපාද දෙක නැත්තම් පුදුම විදිහට නිදිමත එනවා. අපි අවදි වෙලා ඉන්නේ ඇස් දෙක දල්වගෙන ඉන්නේ ඔය කියන ද්වේෂයයි ඔය කියන රාගයේ තියෙන තාක්කල් තමයි. භාවනාවේ යම් වෙලාවක ඒක බස්සන්න පුළුවන්.
බස්සපු ගමන් හිටගෙනත් නිින්ද යනවා සක්මන් කරනකොටත් ලනුපැදුරෙන් එහාට විශ්විලා යනවා. මේ සක්මන් මල්ලියෙන් විශ්ව වෙනවා. Tamanට නිකන් පාලනය කරගන්න බැරුව වගේ එනවා. ඒව ඇත්තටම ඒ නිදිමතේ පෙර ලකුණු. ඒවට කියන්නේ පුබ්බ නිමිති පුබ්බ කරන කිය. ඉතින් ඒක ආවට පස්සේ කට්ටිය නැගිටලා යනවා මේ භාවනාවේ මොකක් හරි අප්සෙට් එකක් වෙන්න ඇති. සතිය නැති වෙලා වෙන්න ඇති. එහෙම නැත්නම් මම වැරද්දක් කරලා වෙන්න ඇති කියලා නැගිටලා යනවා. නමුත් අර ව්‍යාපාද අභිජ්ජා දෙක නැති වෙනකොටයි මේක වෙන්නේ කියලා තේරුම් කරලා දෙන්නේ විපස්සනායේදී විතරයි. ඒක තේරුම් කර ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ධර්මය අනුව බලලා. සමත භාවනායි කවදාකවත් කියන්නේ ඒගොල්ල කියන්නේ නිදිම දාවන එක දුරුවන් කරගන්න ඒක කෙලෙසයක් කියලා. ඇත්තට කෙලෙසයක් තමයි. අත් මේක පිළිබඳ ගොඩාක් හිතලා බලපු වැඩ කරපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මේක කෙලෙසයකටත් නිඳ යනවා. නමුත් රාගයේ ද්වේෂයේ දෙක නැති වෙනකොටත් හිත හැංගි ගන්නවා. ඒක හරියට ඩ්‍රැකියුලාට ටෝච් එකක් ගැහුවා වගේ. ඩ්‍රැකියුලා කැමති එළිය නැති වෙලාවේ තමයි. එහෙම නැත්නම් ඩ්‍රැකියුලා ෆිල්ම්ස් බලලා තියෙනවා දැකලා ඇති කුරුසියේ පෙන්නුවොත් එයාට ඉන්න බෑ. එතකොට විජහට හැංගෙනවා. පාරේ වීදි ලයිට් හොරුන්ට පෙන්වන්න බෑ. CCTV කැමරා පෙන්වන්න බෑ. නිසා ඕන තැනක CCTV කැමරා එකක් දැම්ම නම් හොරු ඒක විනාශ කරනවා. කැමති නැහැ. තියෙනවා නම් ඒගොල්ලෝ හැංගෙනවා. ආන්නේ වගේ තමයි අපේ හිතත් මේ භාවනාව හරියාගෙන එනකොට එක්ක කෙලෙස් නිසා, නිදිමත ගතිය නිසා නිදිමත වැටෙනවා. එහෙම නැත්නම් අපි නීරස වෙනවා, කම්මැලි වෙනවා, තෝන්තු වෙනවා, ඔළුව හෙල්ලෙන්න පටන් ගන්නවා, සක්මණේවත් ය아가න්න බැරි වෙනවා. පරියන්කේවත් ඉන්න බෑ බෙල්ල කඩා වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිත සැඟවි ගැනීමත් වෙනවා. ඒක කෙලෙස් නිසාම නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි කොහොමද අල්ලන්නේ? අපි කොහොමද දැනගන්නේ මට මේ ආපු කම්මැලිකම, මට මේ ආපු නිදිමත, මට මේ ආපු නීරසකම, මට මේ ආපු බය, මට මේ ආපු අනිශ්චිත භාවය කෙලේශයක් නිසෙත් ඇතිවෙච්ච තීන මිද්දේද? එහෙම නැත්නම් හිත සංගවි ගැනීම කියන ලීන භාවයේද කියලා. ඒකට නිලීන කියන වචනේත් පාවිච්චි කරනවා. ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ දෙනවා පොඩි අත්තරක්. ඒ වගේ හිත පිට යනවායි කියනකො නින්දකට ගිහිල්ලා හරි නොදැනීමකින් හරි බයිසිකල් එකේ චේන් එක පැනලා හරි හිපිට පැන්නයි කියලා. ආපහු හිතේ එන්නේ මූල කර්මස්ථානට නම් ඒක හිත ලීන වීමක් මිසක නින්ද යෑමක් නෙවෙයි. ආපහු හිතේ ඉන්නේ නන්නත්තර වෙච්ච දැනකට නම් ආපහු වරමුණට ගන්න බැරි නම් එතකොට කියන්න පුළුවන් ඇඟේ වෙහසක් හරි නිදිමතක් හරි තීන මිද්ද කියලා කියන්නේ චිත්තචෛසික ධර්ම වල මිදෙන ගතිය. උදාහරණයක් වශයෙන් කියනවා බටර් කෑල්ලක් දැම්මොත් ෆ්‍රිජ් එකට ඒක පාන් පෙත්ත ගන්න බෑ. ඒක මිදෙනවා. ඒ තමයි මිද්ද කියලා කියන්නේ. තීන කියනවා හිතේ මිදීමට, මිද්දේ කියලා කියනවා චෛසික වල මිදීමට. චිත්ත චෛතසික. ඒක ස්ප්‍රෙඩබිලිටි කියලා කියන්නේ ඕනම බටර් කෑල්ලක් ගන්න පොඩ රත් කර ගන්න ඕන. ඉතින් මේ තීන මිද්දේ නැති කරන්න පොඩ රත් කරන්න ඕන. රත් කරන්න කියලා කියන්නේ අපි වෑයම තියෙන්න ඕන. නිතරම අවදි ගතිය තියෙන්න ඕන. නිතරම අප්‍රමාදයේ තියෙන්න ඕන. නිතරම එළඹ සිටි සිහිය තියෙන්න ඕන. නැත්නම් මේක අර වගේ මේ නිදිමත ගතියට වැටෙනවා. ඉතින් භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕන කෙනෙකුට නිින්දයක් නැති ලෙඩක් තියෙනවා නම් යන්න භාවනා මධ්‍යස්ථානට ගිය ගමන් හිතගෙනත් බුදිනවා, ඉඳගෙනත් බුදිනවා. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. අපිට හිටියා ප්‍රබුද්ධ වූ කුඩුකාරයෙක් ඉතින් සෑහෙන කුඩු ගැව්වා. ඌ කාමරේ ඇතුළට ගිහලා යතුරු අල්ල විසි කර ගන්න. මොකද යතුරු තිබුණොත් අරගත්තොත් ඌ රෑ හරි ගිහිල්ලා කුඩු ගහනවාමයි. ඉතින් යතුරු අල්ල විසි කරන මචං මේක දෙන්න එපා මට කොහොම හරි භාවනා මධ්‍යස්ථානයේ 4 වෙනි දවසේ ගත කරන්න ඕනේ ඉන්නම බෑ කියලා. සම්පූර්ණයෙන් අතර උනේ නැහැ. පස්සේ මූ තාත්තා තල්ලි වගේ ඇද්දිලා මූ ඩුබායිද කොහෙද ගියා heavy machine equipment එක කියන්නේ දොඹකර ක්‍රියාත්මක කරන්න වගේ වැඩවලට ගියා. ඉතින් ඌට ඉන්න තියෙන්නේ වරාය ගාව තමයි. නැවක් ආවොත් දඩබඩ ගාලා විජහට අර දොඹකර ක්‍රියාත්මක කරන නැවක් එන්නේ නැත්නම් ඒ වෙලාවේ බලාගෙන ඉන්නවා. ඉතින් මූ කරන්නේ එතෙන් දිලා බංකුවක් උඩට ගිහලා භාවනා කරනවා. ඉතින් මේ අරාබි රටක කවදාකවත් භාවනා කරන්නේ නැහැ. සුපර්වයිසර් නිතර බලනවා මිනිස්සු ඉන්නවද කියලා විතරක්. නැව් නැහැ. ඉතින් මූ භාවනා කරන දැකලා ඇහවලු අයිසේ තමුසේ කොහොමද මේ ඉඳගෙන බුදියා ගන්න ඉගෙන නැත්te කොහෙන්ද කියලා ඇහවලු. එයාට පේන්නේ මේ හේම ඉඳගෙන ඉන්නවා.
මේ ඉඳගෙන බුදිය ගන්න ක්‍රමයක්. ඊට පස්සේ ලංකාවේදී ඉගෙන ගත්තේ පොඩි පිස්සුවක් තියෙනවා. අපි ඒක මම කරලා තියෙනවා කියන්නේ. භාවනා කරනවා කියවට මේ මිනිස්සුන්ට මෙලෝ හතරක් තේරෙන්නේ නැහැ. ඒ වගේම අපි මේ කරන වැඩ අපේ ගෙවල් වලින් නැත්තන කවදාකවත් තේරෙන්නේ නැහැ. Tamange උපරිම සැප සඳහා කරන්න තියෙන නිකන් ඉන්න එක කියලා. ඒ නැත්තම් මේ ක්‍රියාත්මක වුණොත් දුකක්. එහෙම නෙවෙයි කියන්නේ මහන්සියන් ගොවිතැන්පත් කරපන් අර කරපන් මේක කරපන් එහාට ඵලයන් චූංචයන් මෙහාට ඵලයන් චූංචයන් අරක ගෙනියන් චූංචයන් මේක ගෙනියන් චූංචයන් තමයි. ඒකනේ අපිට අපේ මේ ප්‍රොඩක්ටිවිටි එහෙම නැත්නම් මේ නිර්මාණශීලී සමාජය කියලා කියන්නේ පයදාච්ච බල්ලන්ගේ ජීවිතයක් නේ. ඒකනේ මේ ක්‍රියාශීලී ජීවිතය කියලා කියන්නේ. ඒක තමයි අපිට ආර්ථික විද්‍යාව උගන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මොකක්ද උගන්වන්නේ? මේ භාවනා කරලා ඉඳගෙන ඉන්නකොට හිත නැගිටව ගන්න හැටි. හිතට ගින්දර ටිකක් දාලා තියාගෙන ඉන්න හැටි. හිත අවදි කරන හැටි. ඒකට තාප කියන වචන තමයි බුදුහාම කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමන සංඛ්‍යානි. ඒ ආතාපි ගතිය කියන්නේ තපස. තපස කියන්නේ කෙලෙස් තවනවා. ඒක තමයි ඇසටික් කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා නම් යෝගාවචරයයි කියලා. අපි කියනවා නම් බ්‍රහ්මචාරී ජීවිතයක් කියලා. මෙන්න මේ ඇතුලේ මේ ඇති කරන ගින්න ඒක වෙල්ඩින් ලාම්පුව වගේ තියෙන්න ඕන. ඒක විද්‍යුත් ඡාපයක් වගේ තියෙන්න ඕන. එහෙම නැත්නම් භාවනා හරියනකොට බෙල්ල කඩාගෙන වැටෙනවා. ඒක නිසා එහෙම තියෙනවා නම් එයාට Tamange හිත මේ නිදි කිරා වැටිලා කෙලෙස් සහිත නින්දකට වැටුණාද? එහෙම නැත්නම් ඇත්තට මේ ප්‍රධාන කෙලෙස් දෙක නැතිවීම නිසා හිත හැංගෙවි ගත්තද කියන එක අල්ලන්න බෑ. අල්ලන්න බැරි වෙනක නම් සාධාරණයි. අඩු ගානේ එහෙම දෙයක් වෙනවයි කියලා කමඨාන් වාර්තාවට දාන තරම්වත් දැනුමක් නැහැ. ඒක වසංගනවා යා. එයා හිතනවා මේ මොකක් හරි සත්‍ය අඩුපාඩුකමක්, සමාධි අඩුපාඩුකමක් ගුරුවරට කියන්න හොඳ නැහැ. මගේ කායික ලෙඩක් කියලා මේක වසංගනවා. ඉතින් පණ්ඩිත සාංශ කියනවා නෑ ඒක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. සඳහන් කෙරුවොත් ගුරුවරයා අර පණිවිඩය දෙනවා. ඔයා ඒකෙන් දැන් ගැසිලා අවදි වෙනවා වගේ වෙනවනේ නින්දේදී. සක්මන් කරනකොට එක පාරටම නැවත තමන්ගේ කයට හිත එනවා. එක පාට නිකන් සද්දයක් අහන ඉඳලා එක පාට ඇවිදින බව තේරෙනවා. කොච්චර ඉක්මනට සක්මන්ට හිත ගන්න පුළුවන්ද? කොච්චර ඉක්මනට ආනාපානට හිත ගන්න පුළුවන්ද කියන එකෙන් අන්න අල්ලා ගන්න පුළුවන්. එයාට කෙලස් නින්දද්ද තිබිලා තියෙන්නේ නැත්නම් හිත ලීන වෙලාද කියලා. ඉතින් ඒක කියන්න පුළුවන් නම් ඒක හොඳම ලකුණක්. ඒ සමාජයට මම අර උනන්දු කිරීමද කියන්නේ අනිවාර්ය මාර්ගස්ත පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. අපි දන්නවනේ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය කියලා තියෙනවනේ. සෝවාන් මාර්ගස්ත වුණත් ඔය ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය ගුණ ටික තියෙනවා. බුදුරජාණන්සේ ඒ පුද්ගලයා වුණත් දාලා තියෙන්නේ ආර්යයන් වහන්සේගේ නමකට. මොකද එයාගේ හිත පිට යන්නේ නැත්තේ නෑ. නිදිමත වෙලා හිත පිට යන්නේ නැත්තේ නෑ. බෙල්ල කඩා වැටෙන්නේ නැත්තේ නෑ. සක්මන් කරනකොට විසි වෙන්නේ නෑ. නමුත් එයා දන්නවා ඒ විසුණාට පස්සේ ආපහු තමන්ගේ මූල කර්මත්තාන්න ගන්න පරෝපදේශ රහිතව කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම වාර්තාවෙ ලියනවා. මගේ හිත සද්දයකට ගියා මම සද්දය අබිරමණය කරගෙන ඉන්නකොට මට වැටහුණා මේ සිල් අරගෙන මේ සක්මනට ආවේ මේ සද්ද අබිරමණය කරන්න නෙවෙයි කියලා. මම ඒ ගමන අවදි වෙච්ච ගමන් මට බොහොම ඉක්මනට මම කකුලට හිත ගන්න පුළුවන් වුණා. මට කකුලේ වැලි පෑගෙනවා තේරුණා. ඒ නිසා මම දැනගත්ත සතිය කියලා. අන්න ඒ තරම් මේ කැඳේ ගල බේරුවා වගේ මේක කියා ගන්න පුළුවන් නම් අපි කතා කරන්නේ තීන මිද්දේ ගැන තමයි. මේ තීන මිද්දේ එහා පැත්ත හිත පිට ගියාට පස්සේ නැවත gedara බල ආපහු වෙන ගමන එන හැටි කියන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ සම්පූර්ණ sannivedanaya හොඳයි. ඒ මනුස්සයා කියන දෙමලේ ඕන කෙනෙකුට තේරෙනවා. එයා කොතන අතරමං වුණත් ආපහු එන හැටි දන්නවා. හරියට උතුරු කට්ට කොච්චර කරකොල ඇත හරියත් යක උතුරට වැටෙන්නේ. ඒ නිසා ඕනේ තූත්තු කුඩියක නැව අමතක වුණොත් එයා දන්න උතුරු කට්ට බලලා මට දැන් මගේ රට තියෙන්නේ මෙහෙමයි අහවල් රට තියෙන්නේ මෙහෙමයි ඒ මොකද ඒ උතුරු කට්ටේ තියෙන පොඩි කාන්දම් කෑල්ලක් ඒ කාන්දම් කෑල්ල යකඩකට වැඩිය වෙනස් යකඩ කෑල්ල කරකොල අතාරපු තැන හිටිනවා කාන්දම් කෑල්ල කරකිලා ගිහිල්ලා උතුරට තමයි හැරෙන්නේ ඒ නිසා භාවනා කරපගෙන බුදුන් දිහාට තමයි හැරෙන්නේ ධර්මයේ දිහාට තමයි හැරෙන්නේ සංඝයා දිහාට තමයි හැරෙන්නේ
සීල දිහාටයි හැරෙන්නේ. ඒ කියන්නේ සීල කැඩිලා යාගේ දැන්. කැඩුණා ඊගාව චිත්තක්ෂණේ වහාම මේ අනේ බලන්නකෝ මගේ සිල්පද කැඩුනා කියලා උඩ පැනගෙන අත් පපුවේ ගහගෙන අඬ අඬ ඉන්නේ නැහැ. ඒකට නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ. එහෙමනම් මේ බුද්ධ ශාසනය මල හොන්තුාවක් නෙවෙයි. සිල් කඩාගෙන කනකාට වෙන එකක්. ඒ බුද්ධ ශාසනය කියන්නේ. සිල් කැඩුනට පස්සේ මෙන්න මේකයි කරන්න ඕන. කිරුවනම් අට විශාල කැක්කුමක් එනවා යකෝ මෙච්චර නඩත්තුර කඩප්පුලි හිතක්. මට දැන් ගන්න තැනක් තියෙනවානේ. ගන්න හැටි දන්නවනේ. ඒක අහන්න කමටහන් සුද්ධ කරන සභාවක් තියෙනවානේ. මට තේරෙනවානේ මට දැන් මගේ හිත තේරෙනවායි කියලා. මට තේරෙනවානේ මම දැන් මේ මාර්ගස්ත කෙනෙක් කියලා. ඉතින් ඔක අම්මගෙන් අප්පගෙන් බූදලයට අපිට හම්බ වෙයිද? ආණ්ඩුවේ මේ සාහනාධාර වලට හම්බ වෙයිද අපිට? අපිට උගන්වන ගුරුවරයෙක් කවදාවත් කියලා දෙයිද ඔක? මොකද ගුරුවරු 85ක් විතර ඉන්නේ ඔළුව නරක් වෙලා. You have a school teachers ලා. ප්‍රයිවට් ස්කූල් වල ටීචර්ස් ලාගේ එහෙම නැහැ. ටියුෂන් මාස්ටර් ලාගේ ඩබල් අනුගේ මොලේ හුරාගෙන කන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. දහම් පාසල් ටීචර්ස් ලාට දැන් එන්න පටන් ගත්තා. මොකද ඒගොල්ලෝ නැත්තම් රුපියල් 5000ක් දුකෝද ගෙවන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉවරයි. ගුරුවරයා උපයන්න ඕනේ ශිෂ්‍යයාගෙන් දරදිය ඇද ගන්න පුළුවන් තරම් ගුරු වෘත්තිය හරහා ශක්තිය මිසක් ආණ්ඩුවේ පඩි අරගෙන කරන ගුරුකම ඒකේ අන්තිම කැතම කැලල තමයි මේ හාමුදුරු ආණ්ඩුවේ පඩියට ගුරුකම් කරන එක. ඒක නොකිය හිටන හොඳයි බනට. මොකද නැත්තම් මගේ සෞඛ්‍යයට හොඳ නෑ ඒක. අද ඒ තරමටම රජයේ වාල්ලු බවටපත් වෙලා රජයේ බැලය බවටපත් වෙලා ඉස්සෙල්ලාම ලංකාවේ තමයි ඔක උනේ. නමුත් gedara para ආපහු වෙන ගමන තීරුම් අරගන්න අපි මේ සතිය පාවිච්චි කරනවා නම් අපි මේ සක්මන පාවිච්චි කරනවා නම් අපි මේ පරියන්කේ පාවිච්චි කරනවා නම් එයාට දැනගන්න පුළුවන් භාවනා කළා විනාඩි 40ක් යනකම් brain wave starter කියන පුංචි මැෂින් එකක් තියෙනවා. අපි ගාවත් 2-3ක් තියෙනවා. අපි රිසර්ච් වැඩමුළු 3-4කදී කරා. දැම්මට පස්සේ බලන්න පුළුවන් ඒ තීට කිරණ නිකුත් වෙන්න පටන් ගත්තා. මේකේ සමහරක් ඒවා තැම්පත් වෙන පැත්ත පෙන්වනවා, සමහරක් ඒවා අවදි වෙන පැත්ත පෙන්වනවා. ඇත්තට වහපු ගමන්ම මොලේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඊට පස්සේ ඇල්ෆා බීටා තීටා ගාමා කියලා ඒගොල්ලෝ කිරණ වර්ගයක් දාලා දෙනවා. ඒවා තෝරාගත්තට පස්සේ ගොඩාක් ඒගොල්ලෝ දැකලා තියෙනවා. මේ තීටා කිරණේ තමයි මට හරියට මතක නම් ඒකෙන් තමයි භාවනාවේ රචනය දාලා ගන්න පුළුවන් වෙන්නේ. චරණය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක බැලුවට පස්සේ ඒකේ එක පැත්තක් තියෙනවා තැම්පත් වෙනවා. ඒ කියන්නේ එන්නේ අරමුණට සමාජිගත වෙලා අරමුණත් එක්ක ඒකෝදි වෙලා හිත ආරේ මේ දඟලන්නේ නැහැ. නිකන් චිමිනියක් දාපු ලාම්පුවකපත් වෙන පහන් තිරේ වගේ උඩටම හිටිනවා. අනිත් පැත්තේ නිදිමතට එන්න දෙන්නේ නැතුව පුදුමාකාර අවදියක් ඇති කරලා දෙනවා. ඉතින් මේක මොකද මේ වෙන්නේ කියලා දැන් ලෝකෙට පුදුමයිනේ මේ මොලේ නිකුත් වෙන තරංග අල්ලන්න තිබුණේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකක්. ඉතින් ලංකාවටම තියෙන 1-2යි. ඔවා තියෙන ප්‍රසිද්ධ මේ එක යන්න ඕන අපි සිංගප්පූර්. එහෙම නැත්නම් යන්න ඕන මැලේසියා. ඒ තරම්ම අමාරුයි ඒක. මොලේ පිළිකාවක් එහෙම තියෙන කියලා විශේෂයෙන්ම මේ අපස්මාර ලෙඩ මීමැස්මර වගේ ඒකට EEG මැෂින් එක තියෙන. එතකොට ඉලෙක්ට්‍රෝඩ්ස් 17ක් දාන ඔළුවට දාලා බලපුවහම පේනවා සමහරක් ඒවා හරි විකෘති. එහෙමනම් එයාට මීමැස්මර හැදෙන්න පුළුවන්. ඒකේ ඊටත් වැඩිය සිම්ප්ලිෆයි කරපු එක තමයි ඊටත් වැඩිය ටියුනින් එක තමයි ඒ බ්‍රේන් වේව් ස්ටාර්ට් කියන්නේ නිකන් අර ගෑන් ළමයි කොණ්ඩේට දාන ඇලිස් බෑන්ඩ් එකක් වගේ මොනක්වත් තරංග ඇතුළට යවන්නේ නැහැ. එන තරංග බලන්න පුළුවන්. නමුත් ඒක හදපු කම්පැනි වලටවත් මේකේ මේ භාවනා මනින්න පුළුවන් කියන එක කියන්න බෑ. ඒකෙන් බලින්න පුළුවන් දේශනයක් දීගෙන ඉන්නකොට ඔක්කොට මේක දාන්න ඒගොල්ලෝ කැමති නම් දේශනේ අහන්න නැතුව නිින්ද ගිහිල්ලා තියෙනේද කියලා දේශෙට දෙන එකකට බලන්න පුළුවන්. මේ දේශකයේ ගෙන්න ගන්නේ හරි වියදම් කරලා. නමුත් භාවනා බණ අහන වෙලාවදී නිින්ද යනවා. නැත්තම් දේශනේ අහගෙන ඉන්නකොට නිින්ද යනවා. ඉතින් එතකොට මෙයාට පුළුවන් අහවලගේ මොලේ දැන් නිින්ද ගිහිල්ලා කිය. එතකොට වෙන්නට තැම්පත් වෙන පැත්ත වැඩි. ඊට පස්සේ මේක පිළිබඳව අපි මොරටු විශ්වවිද්‍යාලයේ භාවනා කරන මේ මහත්ෙක් එකතු වෙලා බැලුවා තැම්පත් වෙන පැත්ත සමතය ගැන කතා කරනවා, අවදි වෙන පැත්ත විපස්සනා ගැන කතා කරනවා කියලා.
ඒකට අපි නිස්සන්නවනේ එකඟ උඩේ නැහැ. ওই දෙකම දෙන්නගෙම වෙනවා. එක පැත්තකින් කය හිත තැම්පත් වීමකුත් වෙනවා. නිකන් හරියට මැටි පිළිමයක් තිබ්බා වගේ ඉන්න පුළුවන්. හැබැයි ඇතුලෙන් වෙල්ලි ලාම්පුව පත්තු කරුවා වගේ පුංචි ශබ්ද පව ඇහෙනවා. මූණේ දඟලන දැන් නයිලීල දේවල් පවා දැනෙනවා. ඇඟිල්ලක් දඟලුවත් නලියනවා. මැස්සෙක් වැහුවත් දොඹකරයක් ආවා වගේ තේරෙනවා. විශාල අවදියක් එනවා. ඒ නිසා අපි ක්‍රමවේද 4ක් යෝජනා කරා. එකක් තමයි මේ යෝගාවචරයෙන් අහන්න ඕනේ මේ 15 වෙනි විනාඩි වෙනකොට ඔයාලට නිින්ද ගිය බව තේරුණාද කියලා. සාමාන්‍යයෙන් ඒ නිින්ද යන බව තේරුච්ච කෙනාට ඒක අල්ලන්න පුළුවන්. මට විනාඩි 10ක් විතර නිකන් හොඳ අවදියක් තිබ්බා. ඊට පස්සේ මගේ හිත ඇත්තටම ආනපානේ ගෙවිගෙන ගියා. නොපෙනී ගියා. එතකොට මට කය නොදෙනී ගියා. නැගිටලා බලනකොට බෙල්ල කඩා වැටලා තමයි තිබුණේ කියලා. දෙක යෝගාවචරයට භාවනා කරන තුළ වෙන කෙනෙකුට බලන්න පුළුවන්. මෙයා මේ යන්නේ මේ ඕනකට වැඩිය සීතල වෙලා නිින්දට යනවද කියන එක ඉරියව් වලින් කියන්න පුළුවන්. 3 ඒ බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක හදපු මැෂින් එක කියනවා මේ කියන්නේ සමතේ ඕනකට වැඩි වැඩිලා මේ කියන්නේ විපස්සනාවෙන් හිත ඇවිස්සලයි කියලා. 4 ඒක විකිපීඩියා වල තියලා තියෙනවා මේ විදිහට වැඩ කරනවා නම් මැෂින් එක මේකෙන් අදහස් කරන්නේ මෙහෙමයි කියලා. අපි මේක එකතු කරපු තොරතුරු වලින් අපිට මොඩල් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් අපි ඒක කරලා ලංකාවේ පළවෙනි වතාවට අවුරුදු 10කට වැඩි භාවනා කරපු සංඝයා වහන්සේලා 29කගේ අපි ඒ තොරතුරු ඔක්කොම අරගෙන අතර ඒකට නම් EEG මැෂින් එක ගෙනාවේ ජාගදමුර විශ්වවිද්‍යාලයෙන් ලංකාවේ මෙඩිකල් ජර්නල් එකේ පළ කරා. ලෝකේ පළවෙනි වතාවට. ඉතින් ඒකෙදි මම මේ කතා කරන්න හදනේ භාවනා කරන යනකොට මෙහෙම තැම්පත් වෙන සීතල වෙන ගතියකුත් එනවා. එහෙම වුණොත් ඒක ඕනෑමට වැඩිය සමාධිය පැත්තට ගියොත් වීර්ය අඩු වුණොත් එයා ওই තීන මිද්දට වැටිලා භාවනාව ඒ කියන්නේ ඔද්දල් වෙලා යනවා. අනිත් පැත්තෙන් අවදියක් වැඩෙනවා. පුංචි ශබ්ද පවා කරදර කරනවා. පුංචි මේ කූඹියක් කරේ මේ ගියත් එහෙම නැත්නම් කූඹියක් යන්නේ නැතුව පවා කූඹි යන්න වගේ තේරෙන පටන් ගන්නවා. වැස්ස වැහැලා තෙමුණා වගේ තේරෙන පටන් ගන්නවා. අත හිරි වැටලා හිරි යන්නා වගේ තේරෙන පටන් ගන්නවා. ඉන්ජෙක්ෂන් එකක් ගහලා හිරි වට්ටවුවා වගේ තේරෙනවා. මේක තඩිස්සි වෙනවා. මේක හිතුවට වැඩිය ලොකු වෙලා පෙන්නනවා. ආන්නේ වගේ ලකුණු වෙනකොට හිතේ මේ Tamange කය ගැන අවදියක් අධික අවදියක් එන්න පටන් ගන්න ගතියකුත් තියෙනවා. අන්න ඔය දෙකේදිම මේ හිත පෙන්නන මායාවක් විතරයි මේක කියලා. එහෙම නැතු මේ කය ඇත්තටම ඇද වෙලත් නැහැ. එහෙම නැත්නම් කයේ සතෙක් යන්නේ නැහැ. නමුත් යන්න වගේ පෙන්නනවා. එතකොට අපිට තේරෙනවා මේ තව කෙනෙක් භවනා කරනකොට එයා නලියන්නේ එයා කයට ආසයි. හැබැයි පත්තෑයෙක් යනවා වගේට තේරෙනවා. අරලා බලනකොට එම් පත්තෑයෙක් නැහැ. ඉතින් ආයෙත් එක වහගෙන ආයෙ ටිකක් වෙලා භාවනා කරනවා. ආයෙ ටිකක් වෙලනකොට ආයෙ ඇස්කෙවිනි වල කහන්න පටන් ගන්නවා. නහය දෙපැත්තේ දඟලන්න පටන් ගන්නවා. නියසිලවල නැත්තම් කන්සිලේ එක එක තැන් තියෙන විශේෂ සංවේදී ස්ථාන එවුව නිකන් පොපියන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් කියනවා ඒක හරි හැටියට තේරුම් ගත්තොත් ඒක ප්‍රීතිය පහළ වෙන්න ඉස්සරලා ධානාංගයක් වශයෙන් ප්‍රීතිය පහළ වෙන්න ඉස්සලා එන ප්‍රමෝදය කියලා. පස්සනක් ප්‍රීතියේදී කනිකා ප්‍රීති කුද්ධිකා ප්‍රීති ආදි වශයෙන් ඉක්මවලා ඒ දෙකෙදි බය වෙනවා. ඒක පාට ගැස්සෙනොත් යෝගාවචරය බය වෙනවා. කමඨාන සුද්ධ වෙලා නම් එයා දැන ගන්නවා මේක තමයි වෙන්නේ කියලා. ඊට පස්සේ යාට අර උබ්බේග ගතියට උද්වේග කර විදියට කය පොළාපනින්න පටන් ගන්නවා. ප්‍රමෝද වෙනවයි කියලා ඒකට කියනවා. ප්‍රීති ප්‍රමෝද කියලා. ඉතින් මේ ප්‍රමෝදේ එන එක ඉස්සලා ඉනේ ටික යෝගාවචරය හිතන්නේ මේ ඉදිකට්ටෙන් යනවා වගේ. එතන කවුරු එල පිටිපස්සට පයින් දැන්නවා දමලා යනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දි කමඨාන සුද්ධ වෙන්නේ නැහැ නේ. ඒකේ ඔබ හිතින් ගන්න දෙයක් මේ හිත තැම්පත් වෙනකොට වෙන එකක්. ඔතෙන්දි ඕන නින්දට යන්නත් පුළුවන්, ඔනරදී ඇවිස්සෙන්න පුළුවන්. නමුත් මේක දිගේ ඉදිරියට ගියොත් ප්‍රමෝද පහළ වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය පහළ, ඊට පස්සේ සුඛේ පහළ වෙනවා. අර දෙකේදී බය වුණොත් අබුද්ධෝත්පාදයි. තිරිසං. එහෙම නැත්නම් ම්ලේච්ඡයි හිත. මේ දෙකේදී කමඨාන සුද්ධ වෙලා තියෙනවා. එයා දන්නවා ඉතින් මෙහෙම දේවල් වගේක් වෙනවා. ඒතකොට ඉතින් කය පාවා දෙන්න වෙනවා. සතෙක් නොගියත්, වැස්සක් නැතත්, අකුණු විදුලි ගැව්වේ නැතත්, භූමිකම්පා නොවුනත් ඒ වගේ දැනෙනවා. අන්න එතනදී කාගෙන ඉදිරියට ගියොත් එයාට තේරෙනවා ඊට පස්සේ ප්‍රමෝද ප්‍රීති
පස්සද්ධි කියන තුන පහළ වෙනවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේ 7-8 පොලකම සඳහන් කරනවා යම් වෙලාවක මහන්නේ මේ ගෙවල් දොරවල් අතහැරලා අපිට මේ අරණ්‍යයට ආවයි කියලා අරණ්‍ය වාසයේ සැපක් විදියට අරණ්‍ය වාසයේ ජයග්‍රහණයක් විදියට අරණ්‍ය වාසයේ අබිනිෂ්ක්‍රමයක් විදියට තේරුනොත් අපිට මේ සුදු ඇඳගත්ත ඇත්තෝ දකින්නකොට සතුටක් ඇති වෙනවා. ගෙවල් දොරවල් নানা ආකාර විකට ඇඳුම් තරංගනේ තියෙන්නේ. මේක නෑ ඔය මොකක් හරි සුදු දෙයක් ඇඳ ගන්නවා ඉන්නවා. ඔය කවුරු හරි උයලා දෙන බතක් තැටි අරන් පොලිමේ ගිහලා කනවා. මුන්දට දිරවනවා. ඔය බැදුරක් කියලා ගත්ත බුදිය ගත්තා. අපි නිකන් කැම්ප් එකේ හිටියා වගේ. සමහරුන්ට බෑනේ යා කන්ඩිෂන් නෑ මේකේ වඳුරෝ ඉන්නවත් දන්නේ නෑ ඩෙන්ගු හැදෙයිද දන්නෙත් නෑ මේ බල්ලෝ කෑ ගහනවා රිලව් ඇවිල්ලා අනවශ්‍ය විදිහට කාම ක්‍රීඩා කරනවා එහෙම කරන්න බෑනේ. ඉතින් ඒගොල්ලන්ට භාවනා කරන්න බෑ. ඒගොල්ලන්ට යා කන්ඩිෂන් කරලා දාන්න ඕන ෆ්‍රිජ් එකක් වගේ ඇතුළට දාන්න ඕනේ භාවනා කරන්න. මේක ආවනම් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම ගියාත්මෙත් මේ විවේක ජීවිතයට කැමති කෙනෙක්. අරණ්‍යයට ආවට අරණ්‍යයේ ඉඳලා අනේ ලස්සනයි මේක කැලිය හොඳයි හිමිදිරි පාන්දර ලස්සනයි අනම්මනම් කිය හිටියට කයට හිත ගන්න බෑනේ. කයට හිත ගන්න ගම නගරේ විතර නෙවෙයි අරණ්‍යයත් පාවා දෙන්න එපායි. ආන්නේ විදිහේ කයට හිත ගත්ත ගමන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි කයේ තියෙන දරත පරිලාහ තියෙන මේ කොනට ඉදිමිලා පෙන්නනවා පුංචි කරලා පෙන්නනවා හැප්පෙනවා පෙන්නනවා හිරි වැටෙනවා පෙන්නනවා හරියට මේකේ නිකන් ගෙවිච්ච යන්ත්‍රයක් වැඩ කරනකොට තියෙන දඩබඩ සද්ද කැපෙනවා මේව නැත්තම් රත් වෙන ගති තේින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊගා පරිච්ඡ බණගන මේක මහණෙනි දරතියක් වශයෙන් ගන්න එපා. මේක ප්‍රමෝදයක් විදියට ගන්න. මේක ප්‍රීතියක් විදියට ගන්න. මේක සති සම්පජඤ්ඤ විදියට ගන්න. මේක පස්සද්ධියක් විදියට ගන්න. සතුටු වෙන්න දැන් තියෙන්නේ කයයි කියලා. දැන් ඔන්න කායනුපසනාව පටන් ගන්න තියෙන්නේ කියලා. ඒකනේ මේ කයේ තියෙනවා තේරෙන්නේ. එහෙම වෙනවනම් නිදිම තෙන්නේ නැහැ. එනවා අඩුයි. ආන්නේ විදිහට මේ තීන මිද්දේ තියෙනකොට ඒ තීන මිද්දේ අනිත් පැත්ත අවදි භාවය විගත තීන මිද්ද කියලා කියනවා. මිදිච්ච ගතියක් නෙමෙයි තියෙන්නේ. නිකන් රත් වෙච්ච බටර් ටිකක් වගේ ගත්ත ගමන් හොඳට පාන් පෙත්තක් ගන්න පුළුවන්. ස්ප්‍රෙඩබිලිටි කියලා කියනවා ඒකට. ආන්නේ වගේ භාවනා කරන හිත හරිම කර්මන්‍යයි. ඒක කියන්නේ මොබිලයිසිං කියලා. ඇඟේ තියෙන ශක්තිය ඔක්කොම යුද හමුදාව ක්‍රියාන්විතයට ගත්තා වගේ ඔන්‍යමා ගෙට්සෙට් තමයි. සීරුවෙන් සිටින් පහසුවෙන් සිටින්. එකකටවත් නිදාගෙන ඉන්න දෙන්නේ නැහැ. ඇස් දෙක වහගෙන හිටියට ඇහැ පුදුම විදියට වැඩ. සද්ද ඇහුන් නැති වුණාට ඈත මේ කුරුමිනිය ක්ලී කැල්ලක් කපන සද්දේ පව ඇහෙනවා. ගන්ධ සුවඳ නැති තැනක භාවනා කරාට මේ කුස්සියේ වඩේ බදිනකොට ඕන් සුවඳ එනවා. ලුණු ටිකක් නම් මදි වගේ ඒකට අද නම් බඩේ හම්බෙයි වාගේ කියලා ඔන්න වැඩේ පටන් අරගන්න. ඊට පස්සේ කෑම කන්න ගියාම මේ කවුදෝ දීපු උයල දීපු බතනේ කටට දාගත්තට පස්සේ අර වෙනදට වැඩිය හොඳට රසනාර ඒක සාමාන්‍ය මුත්widetildeක් සාමාන්‍ය මලබතක් සාමාන්‍ය කවුරු උයල දීපු බත් මේ අපි කියනවා බත් පාර්සලයක් කියලා හරි රසයි. ඒක තේරෙනවා සමහරෙකුට. ඒ රස වෙනදට වැඩිය රසනාර පේනවා. වාඩි වෙලා ඉන්නකොටත් මේ වාඩි වෙලා ඉන්න ආසනේ කවදාවත් හිත අතාරින්නේ නැහැ. ඒ ආසනේ කියන්නේ කය තියෙන බවට. ඒ වගේ හිතත් මම සිල් අරගෙන ඉන්නේ. මම සීල මේ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ කියලා යාට හොඳට තේරෙනවා මම මේ උපයාගත්ත දේ දැන් බුද්ධි විඳිනවායි කියලා. මනුස්සකම බුද්ධි විඳිනවා. බුද්ධෝත්පාද කාලේ බුද්ධි විඳිනවා. ක්ෂණ සම්පත්තිය බුද්ධි විඳිනවා. අහපු බණ බුද්ධි විඳිනවා. සද්ධර්ම සත්පුරුෂ සංසේවනේ බුද්ධි විඳිනවා. මට පැවිද්දක් තියෙනවා. ආනේ ඒ ටික දැනනකොට යාට තේරෙනවා මෙච්චර පිරිච්ච ගතියක්. ඇත්තික වහගෙන හිටියට ඇහැට පේන්නේ පුදුමාකාර සම්‍යක් දර්ශන තමයි. කනට ඇහෙන හැම දෙයක්ම ඥානීය පහල කරනවා. ගන්ධ රස පහස හැම එකකම පාරිතෝට යාට තේරෙනවා තීන මිද්දේට ගියා නම් මේ එකක්වත් නැහැ. අපේ හිත නිදි කියලා වැටෙනවා. විගත තීන මිද්ද කියලා කියන්නේ මේ අවදි මනසකින් අර කාව කන් දෙක උස්සගෙන ඉන්නා වගේ බල්ලෙක් ඇස් දෙක අවදියෙන් තියා ඉන්නා වගේ මුව පැටියෙක් ලස්සනට ඇස් දෙක වරලා බලන ඉන්නා වගේ බැද්දට හඳ පෑවුවා වගේ පුදුම අවදියක් එන්න පටන් ගන්නවා.
ඒක මූණේ හොඳට පේන්න තියෙනවා. මේ මූණවල් බලනකොට නම් මට හිතා ගන්න බෑ මොනවද වෙලා තියෙන්නේ කියලා. මේක හින ගාච්ච සෝම් පිටණි වගේ. අද දවල් කමටහන් සුද්ධ කරනකොට මට එපාම වුණා. අයියෝ මේක නිකන් මේ ගෙදර ගෑණි මැරිලා වගේ කනවැන්දුමට ගිහිල්ලා වගේ. හැබැයි ඉති වෙලා තියෙන භාවන හොඳට යනකොට තමයි කචල් නැතුව වලි නැතුව තියන්නේ. කර්මණ ඉන්නේ. ඒක එමකුත් තියෙනවා. ඒකට තියෙන මේ අවදි භාවය මේ හැම කෙනෙක්ගේම හද ගැස්ම තේරෙන්න පටන් ගන්නවා. අනේ අපි එක නැවට නැග පිරිසක් වගේ, එක බෝට්ටුවකට නැග පිරිසක් වගේ අපි එක ගමනක් යනවා මේකේ කම්මල තාත්තලාගේ දරුවෝ බව හැබෑව. මේ ගමන බුදුහාමුදුරුවෝ පටන් ගත්ත මේ ගමන අනේ තේරෙනකොට හිතනවා මේක බුදියාගෙන ඉවරලා මඟ හරින්න යන්න එපා. මෙච්චර වටන එකක් කියලායි අර විගත තීන මිද්ද භාවය. ඒක නිසා සරුවච්චන් වහන්සේට බුද්ධ කියන නම පාවිච්චි කරන බුද්ධ කියන්නේ ප්‍රබුද්ධයි. කිසිම චිත්තක්ෂණයක නිදි නැහැ. දවසේ පැය 24න් 18ක්වත් ගත කරන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ. ආනන්ද හැමතුරු හොඳටම දන්නවා. ඊටු පැය 6න් දෙකක්ම දෙයයන් ආන්සරට දීලා තියෙනවා. දෙකක් සිංහසෙයියාවෙන් සතපිලා ඉන්නවා. ආයෙත් දෙකක් නැගිටලා ලෝකයේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා. ඒතර බයන්නේ පඩි ගෙවනවා නම් වරු 3කට පඩි ගෙවන්න එපා. පැය 8ව 3ක් කරන දවසකට. ඒචා කියනවා අපි හිරේ වැටුනොත් එහෙම හිරේ දවස් ගණන් ගන්නේ පැය 8ක් දවසටලු. ඒට හිරගෙදර දවසක් හිටියොත් දවස් 3කට ගණන් ගන්නවා. එيشා අවුරුදු 3කට හිර ගියා දාම කිව්වට සුළු ගානකින් එයා නිදහස් වෙනවා. මොකද හේතුව හිරගෙදර පැය 8ක් දවසට ගන්න. මම දන්නේ මට ඇහිච් එකක් ඇත්තද දන්නේ නැහැ. ඒ වගේ භාවනා කරන්න ගත්තාම අපි අවුරුදු 100ක් ජීවත් වෙනකොට 300ක වැඩ. මොකද විගත තීන මිද්දයි. ඒකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා ගන්න කියලා. දවල් වලට බස් එක් වගේ උඹ භාවනා කරමින් පැත්තකටලා හිටපන්. මිනිස්සු නටන වෙලාවට පැත්තකටලා හිටපන්. රාත්‍රියේට නැගිටපන් මේ වැඩේ කරගනි. රාත්‍රියේට හැමතැනම භාවනා මධ්‍යස්ථානය. අයි මේ ඔක්කොම හොල්මන් කාර්යෝ කට අරගෙන බුදිනේ ගොරෝ තමන්න තියෙන වැඩක් කරගන්න එකයි. ඉතින් ඒක දන්නේ නැතුව මේ ඔක්කොමලා නිදා ගන්න මේ සද්ද නොකර ඉන්න කතාන්ට යන්න ගියොත් එහෙම කවදාවත් ගිහි ජීවිතය ගත කරනකොට නම් මං හිතන්නේ විවේකයක් හම්බෙයි කියලා. ඒක උපයා ගන්න දැනගන්න ඕනේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා ගාව ඒ තියෙන සටකපට ඥාන ටිකක් තියෙනවා. ඔය කාටවත් නොතේරෙන විදිහට තමන් විවේකයේ උපයා ගන්නවා. හැබැයි නිින්ද යන්න දෙන්නේ නැහැ. නිින්ද ගියොත් දැනගන්නවා. ඉතින් ඒක මේ අවස්ථාව පන්නගත්තා කියලා. ඒ තියේදිත් නිින්ද යනවා. ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේට සෝවාන් වුණාට පස්සෙත් කල්පනා වෙලා තියෙනවා මං කැලේට ගිහිල්ලා මට මතක නැහැ හරියට මුගලන් ස්වාමීන් වහන්සේට ඔක උනේ කැලේකට ගිහිල්ලා තනියම භාවනා කරොත් හොඳයි කියලා. ඒ තනියම භාවනා කරන්න ගිය ගමන්ම දොයි තමයි. ඉතින් දැන් කිරනවා. බුදුජානසී එතකොට ඉතර සෙනගෙ හිටියේ නෑ ශ්‍රාවකයෝ මේ වෙලාවේ මොග්ගල්ලාන මොකද කරන්න කියලා බලනකොට කිරනවා. එතකොට බුදුජානසී සජීවමානව වැඩ හිටියා වගේ ඉස්සරහට ගිහිල්ලා මොග්ගල්ලාන මොකද කිරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ පච්චලායමාන සූත්‍රය දේශනා කරා මේක වෙන්න පුළුවන් ගල්ගේකට ගිහිල්ලා තනියම කසි කෙනෙක් කරදරයක් නැතුව හිටියොත් එහෙම නින්ද යනවා. ඒකට මෙන්න මේ දේවල් කරන්න කියලා බැන්නේ නෑ, ගැහුවේ නෑ, චෝදනා කරේ නෑ. නිසා භාවනා කරනකොට අපිට ඕනේ වාතාවරණය ලැබුණොත් බුදි. අපිට මැස්සෙක් වැහුවොත්, කැස්සක් ආවොත්, පැස්සක් ආවොත් කවුරුහරි කරදර කරන්න නින්ද යන්නේ නෑ. ඉතින් ඒක සතියට හරවගෙන, ඒක ප්‍රමෝදයක් කරගෙන, ඒක ප්‍රීතියක් කරගෙන, ඒක සති සම්පජඤ්ඤයක් කරගෙන, ඒක පස්සද්ධියක් කරගන්න එසේ මෙසේ ඥානයක් තිබිලා බෑ. එතකොට මේ ලෝකෙට බනින්න දැනුම බෑ. හැමදේම සුබ පැත්තට දාලා, හරි පැත්තට දාලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් එහෙම ගතියක් මේ තියෙනවා නම් ඒක මූණේ පේනවා. ඒකයි වක්කලි හාමුදුරනේ බුදුරජාණන්සේ දිහා දවස් 3ක් බලන්න හිටියත් බලන්න බැරි වුණා කිසිම මේ හේ බාපු ගතියක්, හේම වෙච්ච ගතියක්, කම්මැලි ගතියක්. ඉතින් බුදුරජාණන්සේ ඉඩ දුන්න බලාගෙන ඉන්නේ කියලා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එතකොට 40 ගණන් 50 ගණන් වල වගේනේ භාවනාවක් කියන එකක් ලෝකෙ තිබුණේ නැහැ. එතකොට මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ ආපු වෙලාවේ
වේබුසේ ආඩෝ ආපු වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේට ඉදරවලු මුළු දවසම මේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවලිය බලන්න ඕනේ කියලා. ඉතින් කැපකාර දායකයන් ගිහිල්ලා කියලා මටත් යන්න ඕනේ කියලා. ගිහිල්ලා වේබුසෑඩෝ ඉන්න වෙලාවේදී රෑ 11 විතර වෙනකන් හිටියලු. 11 වෙනකනුත් එනේන එක්කනට ප්‍රශ්න සාකච්ඡා කර කර ඉන්නවලු. පස්සේ ඒගොල්ලෝ ගියාලු යන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හම්බෙන කට්ටිය. අපේ ලොකු ස්වාමීන් බැලුවලු මේ ස්වාමීන් සක්මණේ ගිහලා සක්මන් කරනවා. ලොකු ස්වාමීන් ඉන්න බැලුවු නිදිමතයි. දැන් මේක බලාගෙන ඉන්න විදිය නෑ. පස්සේ ගිහිල්ලා පැයත් විතර නිදාගෙන ඇවිල්ලා බලනකොට ආයෙත් එනකොට සක්මන් කරනවා. ඊගා පොඩ්ඩක් යනකොට දානපතිතුමාවලු ඇවිල්ලා කිව්වලු මේමයි ස්වාමීන් වහන්සේ අපි දවල් උදේ දානට යන්න තියෙනවා හොඳයි. ලැහැත්ති කරගත්තලු ඒක බුරුම දානපති ඇවිල්ලා. ආයෙ පාන්දර 4 ඉඳලා ආයෙ වැඩ. ඉතින් කියනවා මට හිතා ගන්න පුළුවන් විදිහට කිසිම වෙලාවක නිින්දක් නැහැ. ඉන්නෙම දවල් රාත්‍රී වගේ ගත කරනවා රාත්‍රියේ දවල් වගේ ගත කරනවා. එතකොට මේ හොල්මන්කාරයන්ගේ ප්‍රශ්නයක් නැහැ. කවුරු හොල්මන් කරුවත් කටබලියන්නේ බුදිනවනේ ඒගොල්ලෝ රැට. ඒ වෙලාව අපේ වැඩේ කරගන්නවා නම් තව හිටියා දඹුලු ෂැඩෝ කියලා කෙනෙක් ඒ ශාන්සෝ මහසීසාරට ඉස්සල්ලාම බුද්ධ ධර්ම ඇමරිකාවට ගියයි කියලා කියන්නේ ඒ හමුදුහරා. ඒ හමුදුවන්ගේ භාවනා මධ්‍යස්ථාන කවමදාකවත් ඇඳක් දෙන්නේ නැහැ. මුළු දවසම හැරගෙන ඉන්න ඕනේ. ඒ ශාන්ති ලංකාවටත් ගෙනලා තියෙනවා. ඒ ශාන්ති කියලා තියෙනවා නිින්ද කියන්නේ තිරිසන් වැඩක් කියලා. නිදාගත්තා නම් ඒ කියන්නේ මේ මිනිස්සයා ඕනකට වැඩිය කය වෙහෙසවල තියෙනවා. එයාට හසුරුව ගන්න තේරෙන්නේ නැහැ. නිදාගත්තයි කියවට ඇඳට ගියත් මානසිකාරය පවත්වන්න දන්නවනම් තමන් ඉන්නේ හැතපිලයි කියලා නිදාගෙන කියලා. ඉතින් ලෝකයට පේන්නේ නිදාගෙන වගේ තමයි. මත් ඉන්නේ උත්හාන සංඥාවෙන් කතා කරපු ගමන් හදිසියක් වෙච්ච ගමන් නැගිටින්න පුළුවන්. අර මරණින්ද හෝ කියලා පෙරාගෙන දත් මිටි කාගෙන යන නිින්දක් නැහැ. ඉතින් ඒ නිසා මේ දේ දන්නවනම් අපිත් එක්ක පවුලේ ඉන්න අය ඒකට නිදා ගන්න අයක දිහා බලනකොට හිතා ගන්න පුළුවන්. ඒගොල්ලෝ මේ අවස්ථාවල් පහු කරලා නැහැ. ඒගොල්ලෝ ඒක දන්නෙත් නැහැ මේක භාවනාවෙන් අල්ලන්න ඕනේ කියලා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ මෙතන සත්‍ය පිටව ගන්න ඔය හොල්මන් අපිට බාධා කරන්නේ. ඒ හැම එකකදීම සත්‍ය පිටවන්න ඕනේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ තීන මිද්ද හෝ විගත තීන මිද්ද කියන මේ தত্ত্ব දෙක Taman තුලින්ම අත්දකින්න ඕනේ කියලා කියනවනම් බැදගත් ලොකු ස්වාමීන් වහන්සේලා කියන්නේ නිදිමත එන පූර්ව නිමිත්ත අල්ලන්න කියලා. නිදිමත එන පෙර නිමිත්ත නිදිමත එනකොට යම් යම් ලකුණු වගේක් පහළ වෙනවා. බර වෙනවා. බලානින්න අරමුණ බොඳ වෙන්න පටන් ගන්නවා. හිතවිල්ලක්ද ඇත්තද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒකෙල්ල කය තමන්ගේ පාලනයෙන් ගිලිහෙනවා. ආන ওই ටික එනකොට මෝඩයා ඒකටම තන දීලා නින්දට වැටෙනවා. ඥානවන්තයා දැනගන්නවා මේ නින්දකට යන්න මේ පෙර නිමිත්ත එන්නේ කියලා. ඒකට අවදි වෙනවා නම් එතකොට විශාල ශක්තියක් හිතේ හට ගන්නවා. මේ නින්ද කියන ධර්මතාවයේ මුලැමැදාග බලණ්ඩයි දැන් මේ හදන්නේ කියලා. අපි මෙතෙක්කල් දැක්කේ මැද. දැන් මේ නින්ද එන හැටි නින්ද පෙරමග ලකුණු දකින්න පටන් ගත්තා නම් එයාට තේරෙන පටන් ගන්නවා මේක ඉතාමත්ම වැදගත්. මොකද හේතුව ඒ පෙරමග ලකුණු එන්නේ නැහැ දත එකක්මක් බඩේ එකක්මක් කැස්සක් වැස්සක් මැස්සෙක් ඉන්නවනේ. මොනම්ම කරදරයක් කර නැති වෙලාවේ තමයි නිින්ද එන්නේ. ඒකට මහවරයි කියලා කියනවා. අපි මෙච්චර ලබාගත්ත manussත්ව ප්‍රතිලාභේ අපි මෙච්චර ලබාගත්ත ලෙඩක් දුකක් නැති වෙලාව ඒක ආවට පස්සේ තමයි නිින්දට යන්නේ. ඒක හටුවාචාර්ය වංශලා පෙන්නන්නේ අපි ගොඩාක් වියදම් කළා නැත්නම් ණයක් අරගෙන හරි කමන්න හොඳ මන්දිරයක් හදලා ඒ මන්දිරේ ඔක්කොම ගෘහෝපකරණ වලින් සම්පූර්ණ කරලා අපි ඉන්න වෙලාවේ කවුරු රැවිලා ගේ කඩාන ගියොත් මොකද වෙන්නේ? ඒ වගේ නින්දක පෙරමග ලකුණ කියලා කියන්නේ manussත්වයේ ලැබිච්ච උප්පරීම සැප අවස්ථාවක්. ඒක පන්න ගත්තොත් අපි බුද්ධි එනවා. ඒක අල්ලා ගත්තොත් අපි බුදු වෙනවා. මේ ළඟ ළඟ තියෙන. ඒක තමයි ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා එවැනි ගතියක් Taman තුල මේ ස්ත්‍රී පුරුෂ භාවයේ එවමලව තියෙන එකක් නෙවෙයි. Taman තුල මේ පිබිදිච්ච ගතිය, මේ අවදි වෙන ගතිය එනවනම් ඒක මම හිතනවා එච්චරම හංගලා කරන එක නෙවෙයි තමයි දැනගන්න පුළුවන්. අම්මා මලත් ගෙට ගිනි ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ හිත අවදියෙන් තියෙනවා.
ඒ දිගටම යන්ත්‍රේ වැඩ. ඒ වෙල්ඩින් ලාම්පුව වැඩ. ඒ ගිනිමැලේ වැඩ. මං කොයි තූත්තු කොඩිය ගියත්, කොයි ඉරියව්වේ හිටියත්, මොන කරදරේ ආවත්, මොන ප්‍රසන්නතාව ලැබුණත් මේ වැඩ කරන මේක දැක්කනම් මං කියනවා ඒකට මනුස්සකම කියලා. මේක නැතුව මේ අපිට මේ හිත නැගිටවල තියාගෙන චිත්‍රපටි බලන්න ඕනේ, කෝපි බොන්න ඕනේ, අර්ග කරන්න ඕනේ මේක කරන්න කියනවනම් ඒක මනුස්සකම නෙවෙයි. බුදුජාණන් වහන්සේ අපිට උගන්වන මනුස්සකම ඇතුලෙන් එන එක. අපි ඒක ලෙඩ නොවීම සඳහා බත්තියක් කනවා, තේ ටිකක් බොනවා, ඒක වෙනම කතාවක්. මේක අවදි කරවා ගන්න මේ පිරිමින්ට ගෑනු ඉන්න ඕනේ, ගෑනුන්ට මිනිහලා ඉන්න ඕනේ, මේකට බොන්න ඕනේ, මේකට කුඩු ගහන්න ඕනේ, මේකට අර මේව කරන එක නේද බටහිර ලෝකේ කියන්නේ. මේකේ එහෙම එකක් නැහැ. ඒක ඇතුළෙන්මයි එන්නේ. ඒ නිසා මේ නින්දේ වරපතල කතාවක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් රතු ඉන්දියන් ජාතික මිනිස්සෙක් ඒ ගෝත්‍ර නායකයෙක් කියලා තියෙනවා. අපේ වරිගේ කිසිම කෙනෙකුට නායකත්වය දෙන්නේ නැහැ නින්දට අවදි වෙන්න බැරි නම් කියලා. ඉතින් ඒ ගිය කාලොස් කැස්ට්‍රනීඩ අපොත් ගොඩාක් ලිව්වා. එයා කියලා අහලා තියෙනවා කොහොමද ඔයගොල්ලෝ මේ නින්දට අවදි වෙන්න පුළුවන්ද කියලා දන්නේ කියලා. එමසට ඉංග්‍රීසි දැනුම තිබිලා තියෙනවා. අමුතුම මේ ගෝත්‍රික ජනතාවක්. එයා කියලා දීලා තියෙනවා අපිට මොන හරි වෙච්ච ගමන් කරදරයක් හරි සතුටක් හරි වෙච්ච ගමන් අපි අත් දෙක ළඟ තියලා අත් දෙකේ රේඛා සමබර කරලා ඒක දිහා බලනවා. එතකොට අපි දන්නවා හිත කලබල වුණොත් ආයෙත් ගන්න තියෙන ලකුණ තමයි අත සමසේ ළඟ තියලා අත් දෙකේ රේඛා ටික දිහා බලන එක. ඉතින් සමහර වෙලාවට සැකයක් වෙනවලු මම මේ දකින්නේ නිින්දෙන්ද නැද්ද කියලා. එහෙම වෙච්ච ගමන් අත් දෙක තියලා බලනකොට යාට අල්ල ගන්න පුළුවන්ලු මේ හිතින්ම වාගත් එකක්ද නැද්ද කියලා. ඒක පෙන්වන්න ඕනලු ගෝත්‍රිකයන්ට. ඊට පස්සෙලු ගෝත්‍ර නායකත්වයේ දෙන්න. අපි කරන්නේ සතිය තියාගන්න. හිත පිටි ගියොත් සතිය තියනවාද කියලා බලනවා. ආශාවක් ඇති වුණොත් සතිය තියනවාද කියලා බලනවා. තරහක් ආවොත් සතිය තියනවාද කියලා බලනවා. නිදිමතක් ආවොත් සතිය තියනවාද කියලා බලනවා. මේ සතිය තියෙනවනම් අපි දන්නවා ඕන කෙනෙක්ගේ හිතක් බලන්න පුළුවන්. ඕන කරදරයක් මොන අමලියක් මොන ව්‍යසනයක් ආවත් ආයෙ හිත බෑ. මොකද හැම කෙනාටම තියෙන එකම හිත. මගේ කියා ගන්න නැතුව මේ සමස්ත හිත එහෙම නැත්නම් යුනිවර්සල් කොන්ෂස්නස් කියලා කියනවා. නැත්නම් මේ විශ්වගත වෙච්ච හිත මගේ කියා ගන්න නැතුව බැලුවොත් ඕන ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් මේ හැසිරෙන හැසිරීමට ඒ නිසා අපිට කවදාකවත් කාටවත් දෝෂයක් කියන්න හිතෙන්නේ නැහැ. මොකද මං ඔතන හිටන මාත් ඔය ටික තමයි කරන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කවමදාකවත් ශ්‍රමණේකට එහෙම නැත්නම් මේ බණට භාවනාවට යෙදෙන කෙනෙකුට බාලයෙක් කියලා අමතන්න එපයි කිය. පොඩි කෙනෙක් නෙවෙයි. කවුරු හරි ඇවිල්ලා මේ බණකට භාවනාවකට එහෙම නැත්නම් අපි කියනවා නේවාසිකව ඉන්න එහෙම නැත්නම් භාවනාවන්තියස්ථාන තමන් විහිං යන කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා මහායාන වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, වෙන යෝග භාවනාවක් වෙන්න පුළුවන්. හැබැයි කිසිම දවසක බාලයෙක් කියලා හිතන්න එපයි කියලා. නිසා බුදුරජාණන් වහන්සේ ඊටපු කාලේ බුදුන්සේ වැඩ හිටිය ජීවමාන කාලේ ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. එක්කෙනෙකුටවත් දොස් කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. ශාස්ත්‍රවරුන්ට මේ ඔක්කොම කිව්වා. වෙන කිසිම කෙනෙක් ගාවට යන්න එපා, ශ්‍රමණයා ගාවට යන්නත් එපා, මගේ ගෝලියෝ මං ගනම ඉන්න ඕනේ කියලා බුදුහාන් කයි. එහෙම කන්නේ ඕනෙම කෙනෙක් මොකද මේ පරචිත්ත පරියාය ඥානෙ කියලා කියන්නේ එයා තේරුම් ගන්නවා මේ මගේ කියාගන්න හිතක් නැතුව මේක මම කියාගෙන අනේ විදවන විදවිල්ලක්. අනේ මේ බයලජ්ජාව හංගගෙන මේ පුද්ගලිකයි රහසිගතයි කියාගෙන අනේ ආසාවල් දාගෙන අනේ කොන්දේසි දාගෙන මේ කරන විකාරයක් ඔය මොකක්වත් කරපොත්තු ගාව නැහැ. ඔය මොකක්වත් මීමැස්සෝ ගාව නැහැ. ඔය මොකක්වත් වේයෝ ගාව නැහැ. බලන්නකෝ ඉන්න හැටි. දසදහස් ගණන් එකම රජිනි කියන දේ අහලා එක්කෙනෙක්ව සෙල්ෆෝන් එකක් පාවිච්චි කරනවද කියලා බලන්න. ওই වේයන්ගේ පාරායිනේ ටෙලිෆෝන් කල්ලා වයර් එහෙම වල්ලා තියෙනවද කියලා බලන්න. ලයිට් කණු දාලා තියෙනවද කියලා බලන්න. මොකක්වත් නැහැ. මේ මානවයා විතරක් මේ කුණුහරුප වගේක් අරගෙන අද ඒකෙම විඳවනවා. ඒ නිසා අපි මේ කරන වැඩේ නිවනට පරිබාහිරව තමන්ගේ දියුණුවක් ඇති වෙනවද කියලා බලන්න නම් අපි ඉන්න සමාජයේ ඒක නිකන් සුපර් ග්ලූ එකක් වෙන්න ඕන.
හැම කෙනෙක්ම යා කරන සීහෙන පෑහෙන දෙයක් වෙනවා මිසක් ගැටුමක් ඇති වෙනවා නම් ශ්‍රමණේක් නිසා ඉතින් එනං ඒ කියන්නේ යාගේ භාවනාවේ පිරීමක් වෙනවා. එවැනි කට්ටියක් අතරේ සමග භාවයක් ඇති වෙන්න නම් අවශ්‍ය කරන්නේ අනුන්ගේ හද ගැස්ම තේරුම් ගන්න ඕන. ඒකට අනුකම්පාව කියලා කියනවා, random act of kindness කියලා කියනවා. ඉතින් ඒක හැදෙන්නේ නැති භාවනා මධ්‍යස්ථාන තියෙනවා නම් භාවනා ක්‍රමයක් තියෙනවා නම් මම නම් ඒකට එච්චරම මනාපයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි කාරණා මේ පුංචි දේවල් තමයි 77 දී 78 දී තමයි මට මේ වේලුවන ධම්ම ගෲප් එකේ කට්ටිය කිව්වේ මේ භාවනා කරන එකවත් පැවිදි වෙන එකවත් තට්ටේ ගා ගන්න එකත් නෙවෙයි වැඩේ. මේ භාවනා කරනකොට අපි හැම කෙනත් එක්කම සමජීවිකතාවෙන් ඉන්න ඕන. simple living high thinking. ඊට පස්සේ තමයි කිව්ව පැවිදි වෙන්න නම් එපයි කිව්වා. ඒතන ඉන්නේ අමුම පිස්සෝ. ඒක නම් අහලා ගොඩ ගන්න බෑ. මොකද ඒගොල්ලෝ කැපි පේන්න හදනවා. මම මේමයි කියා. අනේ අර පැවිදි වෙන්න ඉස්සර කාලේ තිබුණ ගිහි මනුස්සකමක් නැහැ. ඒක දැනගෙනමයි මම මීටිකලා ආවේ. දැනගෙනමයි මගේ ගතිය ගත කරේ. දැන් මට අවුරුදු 32ක් වෙනවා. පැවිද්දෙම මම හරි ජොලියේ ඉන්නවා. ඊට මට ඕනේ කතෝලිකයෙක් එක්ක ඕනේ මුස්ලිම් කෙනෙක් එක්ක ඕනේ පිළිකා රෝගියෙක් එක්ක ඕනේ දරුවෙක් එක්ක හැසිරෙන්න පුළුවන්කම භාවනාවෙන්ම ආවද කියන්නේ මම දන්නේ නැහැ. භාවනාවෙන් ටිකක් තල්ලුවක් දුන්නා. නමුත් ඒක මේ ඉපදෙනකොටම ආපෙකක් කියලා මං හිතන්නේ. එහෙම නැති මේ බණ කියලා වැඩක් නැහැ නේ. නෑ ඇත්තටම ඉගෙනගෙන කරන්න දෙයක් තියෙනවා. ඒකට තනි වචනේ කියනවනම් කියන්නේ නිහතමානීකම කියලා. භාවනා කරනකොට ඒක වැඩෙන්නේ නැත්තම් එහෙනම් ඉතින් කෑවට නැහැ. කන බත් එකට නැහැ. එච්චරයි කියන්නේ. ඒක නොවෙනව නම් අච්චරා සංඝාතමත්තම් විකෝබික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං භාවෙය්‍ය සෝ රට්ටපින්නම් අමෝඝම් පුඤ්ජය කියලා තියෙනවා. මහන්නේ එක චිත්තක්ෂණයක් මේ මානවයා කෙරේ මෛත්‍රිය කරනවා සත්තු කෙරේ උඹ කන බතට ණය නැහැ. දවසම ඉන්න එපා. දවසම හොම්බට දෙකක් කන්නට කවන්නේ නැහැ කාට හරි. හැබැයි අඩු ගන්න එක චිත්තක්ෂණයක් මතක තියාගන්න ඕනේ මම මෛත්‍රී චේතෝ විමුක්තිය පහල කරනවායි කියලා. ඉතින් ඒක සඳහා ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා. සියලු දෙනාට ශනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා